සුබ දවසක් වේවා යාළුවනේ. මගේ channel එකට මම ඕගලන්ව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඕගලන්ට ඉදිරිපත් කරන්නේ channel එකේ හුඟක් අය අහලා තිබ්බා ඇමරිකාවේ ඇවිල්ලා මාස්ටර් එකක් එහෙම නැත්නම් PhD එකක් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ගැන ඕගලන්ට අදහසක් ලබා දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. දැන් මේක එක පාර්ට් එකක් විතරයි. මොකද මේක හුඟක් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මං හිතන්නේ එක වීඩියෝ එකකින් මට මේ ඔක්කොම කතා කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මං වීඩියෝ සීරීස් එකක් හැටියට මේක දාන්න බලාපොරොත්තු වෙනවා. මං පුළුවන් ඉක්මනට ඉතුරු පාර්ට්ස් හිටන් මේකේ දාන්නම්. එතකොට මෙතන මං කතා කරන්නේ how to enroll in a graduate program in USA. ඒ කියන්නේ පශ්චාත් උපාධි අධ්‍යයනය උපාධිය කරන්න ඇමරිකාවට එන්නේ කොහොමද කියලා මුල ඉඳන් අග වෙනකම් මම මේ සීරීස් එකේ කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතන මේ ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් කියලා කියන්නේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ලංකාවේ අහලා ඇති මේ පෝස්ට් ග්‍රැජුවේට් කියලා. දැන් පශ්චාත් උපාධි අධ්‍යයනය කියන්නේ අන්න ඒකයි. පශ්චාත් කියන්නේ අර පෝස්ට් කියන අර්ථය. පෝස්ට් ග්‍රැජුවේට් කියන වචනය හරියට ලංකාවේ පාවිච්චි වෙනවා. නමුත් මේක ඇත්තටම මේ වචනේ මේ UK සිස්ටම් එක. ඒ කියන්නේ එංගලන්තය සහ මහා බ්‍රිතාන්‍යය තියෙන්නේ ඕස්ට්‍රේලියා ඒ වගේ ඒ කියන්නේ කොමන්වෙල්ත් රීජන් එකේ තමයි මේ වචනේ හුඟක් වෙලාට පාවිච්චි කරන්නේ. UK සිස්ටම් එකේ. නමුත් ඇමරිකාවේ මේ පෝස්ට් කියන කෑල්ල පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ හුඟක් වෙලාට කියන්නේ ග්‍රැජුවේට් ස්ටඩීස් කියලා. නිකම්ම ග්‍රැජුවේට් කියන එක තමයි මේ US සිස්ටම් එකේ යූස් කරන්නේ. ඉතින් අන්නේ ඒ වචනත් ඕගොල්ලෝ පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. මේ පෝස්ට් ග්‍රැජුවේට් කියන්නේ සාමාන්‍යයෙන් එංගලන්තේ කට්ටිය තමයි ඒක පාවිච්චි කරන්නේ. ලංකාවෙත් එහෙම පාවිච්චි කරනවා. මොකද අපි එංගලන්තේ යටත් විජිතයක් හැටියට ඉන්නේ. නමුත් ග්‍රැජුවේට් කියන එක තමයි මේ පෝස්ට් ග්‍රැජුවේට් කියන එකට ඇමරිකාවේ කියන්නේ ග්‍රැජුවේට් ස්ටඩීස් කියලා. හරි? අන්න ඒක දැනගන්න. ඊට අමතරව දැන් අපි ගත්තොත් මේ පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් කිව්වහම මොකක්ද? ඒ කියන්නේ එක්කෙනෙකුට තමන්ගේ ප්‍රථම උපාධිය. ඒ කියන්නේ Bachelor of Science, Bachelor of Arts, Bachelor of Management, Bachelor of Commerce, BCom, BSc Management ඒ වගේ තියෙනවනේ ෆස්ට් ඩිග්‍රී එක. ඊට පස්සේ කරන ඒවට තමයි මේ පෝස්ට් ග්‍රැජුවේට් කියන්නේ. ඒකට පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකක් වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී මම වැඩියෙන්ම කතා කරන්නේ මේ මාස්ටර් එක MSc සහ මේ PhD කියන ඒ දෙක පිළිබඳ තමයි මම වැඩියෙන්ම මේක ફોකස් කරන්නේ මේ සීරීස් එක. දැන් ඇමරිකාවෙත් මෙතන පොඩි වෙනසක් තියෙනවා. මේ MSc කියන එක වැඩි පාවිච්චි කරන්නේ ඇමරිකාවේ. මම දැකලම නැහැ. ඇමරිකාවේ හුඟක් වෙලාට කියන්නේ MS කියලා. Master of Science. ඒක මෙන්න මේ විදිහට ලියන්නේ. PhD කියන එක නම් ඒ කලින් විදිහටම තමයි. දැන් ඒ විදිහටම තමයි undergraduate. අපි undergraduate studies ගත්තොත් undergraduate කියන්නේ ඕගලන්ගේ ප්‍රථම උපාධියනේ. ඒතකොට මේ undergraduate studies වලත් මේ එංගලන්තේ සිස්ටම් එකේ හැටියට තමයි මේ BSc කියලා කියන්නේ නේ. BSc කියලා කියන්නේ. නමුත් ඇමරිකන් සිස්ටම් එකේදී ඒකටත් BSc කියන්නේ BS කියන එක තමයි කියන්නේ. අර C එකක් නැහැ. Bachelor of Science. ඉතින් ඔය බේසික් දේවල් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. ඕගොල්ලෝ ඇමරිකාවට ඉගෙන ගන්න ආවට පස්සේ ඕගලන්ට තේරෙයි ඒගොල්ලෝ කතා කරන විදිහත් වෙනස්, ඒගොල්ලන්ගේ වචන උච්චාරණය කරන විදිහත් වෙනස්, ඒගොල්ලෝ සමහර යෙදීම් හිටන් වෙනස්. ඉතින් ඒව ඇත්තටම මේ රටේ ඉන්නකොට ඇමරිකාවේ ඉන්නකොට ඒව ඕගලන්ට තේරෙයි ඒ වෙනස්කම් මොනවද කියලා. ඒ ඉංග්‍රීසි සිස්ටම් එකෙන් ටිකක් වෙනස්. හරි. දැන් පොඩි අදහසක් දුන්න මොකක්ද මේ ග්‍රැජුවේට් ස්ටඩි එකක් කියන්නේ ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් කියලා. මම මෙතන ඕගලන්ට විස්තර කරන්න යන්නේ විශේෂයෙන්ම කොහොමද මාස්ටර් එකකට එන්නේ, කොහොමද PhD එකට එන්නේ කියන එක තමයි මම මේ සීරීස් එකෙන් විස්තර කරන්නේ. ඒකට අපි පළවෙනි එක බලමු පශ්චාත් උපාධිය කිරීමේ ඔබේ අරමුණ මොකක්ද? මොකක්ද ඔබ්ජෙක්ටිව් එක? ඒ කියන්නේ ඔයාගේ ඔබ්ජෙක්ටිව් එක මොකක්ද?
දැන් ඔබ්ජෙක්ටිව් එක ඒ කියන්නේ goals ඒවා අපිට වැදගත් නේ ජීවිතේ. එතකොට මේ objectives and goals මොනවද මේක සම්බන්ධයෙන්? ඒ කියන්නේ දැන් මාස්ටර් එකක් කරන්න MS එකක් කරන්න හෝ PhD එකක් කරන්න USA එනවා. ඊට පස්සේ ඒකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාගේ ඉලක්කය ඇමරිකාවේ පදිංචි වෙන්න නම් ඒ කියන්නේ USA වල settle down වෙන්න නම් අන්න ඒක හුඟක් වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔයාට ඇත්තටම පුළුවන් මාස්ටර් එක හෝ PhD එක කරලා ඒ කියන්නේ ඇමරිකාවට ඇවිල්ලා මේක කරලා ඒ හරහා ඇමරිකාවේ settle down වෙන්න පුළුවන්. එහෙම මාර්ගයක් තියෙනවා. එහෙම නැත්නම් තමුන් මොකක්ද කරන්නේ? going to another country ද? ඒ කියන්නේ තමුන්ට ඒ ඔප්ෂන් එකක් තියෙනවා. එහෙම නැත්නම් going back to Sri Lanka. ඒ කියන්නේ තමුන් ඒ අධ්‍යයනයේ වැඩ කටයුතු කරන්න එනකොට තමුන් මේව ගැන අදහසක් තියාගන්න ඕනේ. මොකද හුඟක් වෙලාවට ඒක ඩිපෙන්ඩ් වෙනවා. තමුන් හිතන්න මාස්ටර් එක හොඳට කරගත්ත, PhD එක හොඳට කරගත්ත. එතකොට ඒ හරහා තමුන්ට ඇමරිකාවේ රැකියාවක් හොයාගෙන ඇමරිකාවේ ග්‍රීන් කාඩ් එක ඒ පුරවැසිභාවය ලබා ගන්න අවස්ථාව තියෙනවා. සමහර වෙලාවට තමුන්ට එහෙම අවස්ථාව නැති වෙන්න පුළුවන්. එතකොට තමුන් වෙන රටකට යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ දෙකම හරියන්නේ නැත්නම් තමුන්ට ආයි නැවත ලංකාවට යන්න සිද්ධ වෙනවා. එතකොට තමුන් මේ පශ්චාත් උපාධියක් කරන්න එනකොට ඒක හිතේ තියෙන්න ඕනි. මම මේ එන්නේ මොකටද? හරි මම මේ උපාධිය කරා මං ආයි නැවත ලංකාවට යනවා. එතකොට තමුන්ට අර ස්ට්‍රෙස් එක ටිකක් අඩුයි. මොකද ඔයා දන්නවා මම ලංකාවට යනවා මේ උපාධි පාඨමාලාව ඉවරනාට පස්සේ. තමුන් ඇත්තටම ඇමරිකාවේ ඉන්න බලාගෙන එනවනම් මේ උපාධිය කරලා පශ්චාත් උපාධිය කරලා එහෙනම් තමුන් හොඳට ප්ලෑන් කරන්න ඕනේ රයිට් මම මෙන්න මේ විදිහට තමයි මේ වැඩපිළිවෙල කරන්න කියලා. ඉතින් මෙතන ඔයාගේ අරමුණ මොකක්ද කියන එක හොඳට අවබෝධ කරගන්න ඕනේ. මොකද ඒ අරමුණ අවසාන ඉලක්කය තමයි වැදගත් වෙන්නේ. දැන් ඔයා හිතන්න ඔයා ලංකාවේ සමහර වෙලාවට ආයතනයක වැඩ කරනවා. ඒ ආයතනයෙන් තමුන්ට නිවාඩු හම්බුණා. තමුන්ගේ ආචාර්ය උපාධිය එහෙම නැත්නම් විද්‍යාපති ඒ කියන්නේ මාස්ටර් එක කරන්න නිවාඩු හම්බුණා. එතකොට තමුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. තමුන් ඇමරිකාවට හෝ වෙනත් රටකට ගිහිල්ලා ඒ අධ්‍යයන කටයුතු කරලා තමුන්ට ලංකාවට එන්න පුළුවන් ජොබ් එකක් තියෙනවා. දැන් එහෙම නැත්නම් තමුන් ඇත්තටම ප්‍රථම උපාධිය අරගෙන හරි ඇමරිකාවේ හුඟක් ෂෝක්. එතකොට මම ඇමරිකාවට ඇවිල්ලා මේ ඩිග්‍රී එක කරලා ඒ හරහා ජොබ් එකක් හොයාගෙන ග්‍රීන් කාඩ් එක හදාගෙන ඇමරිකාවේ ජීවත් වෙනවා කියන පදනම මත මේක බලනවා නම් ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ හරි කොහොමද මම එහෙනම් ඇමරිකාවේ ඒ ග්‍රීන් කාඩ් එක ලබා ගන්න කියලා. එතකොට මම උඩ ලින්ක් එකක් දාලා තියෙනවා. දැන් ඔයගලන්ට පේයි. ඒකෙන් ඔයගලන්ට පුළුවන් බලන්න මොනවද ඔයගලන්ට තියෙන අවස්ථා කියලා. මම මගේ channel එකේ කොටසක් ඉදිරිපත් කරන්නේ මේ ඇමරිකාවට ඉමිග්‍රේෂන් වෙන්න තියෙන අවස්ථා විශේෂයෙන්ම සිංහල කතා කරන ශ්‍රී ලාංකිකයන්ට තමයි මන් දැනුම දෙන්නේ කොහොමද ඇමරිකාවට ඇවිල්ලා ජීවත් වෙන්න ඒ ග්‍රීන් කාඩ් එක ඒව හදාගන්න තියෙන කියලා. ඒකෝට මේක ඇත්තටම එක මාර්ගයක් ප්‍රධාන මාර්ගයක් අධ්‍යාපනය හරහා පශ්චාත් උපාධි අධ්‍යාපනය හරහා ඇමරිකාවට ඇවිල්ලා ජීවත් වෙන එක ඒ ප්‍රධානම ක්‍රමයක් හැටියට කට්ටිය පාවිච්චි කරනවා. එතකොට තමුන්ගේ අරමුණ තමුන් මේ අවස්ථාවේදී මොකක්ද කියලා දැනගන්න ඕනේ. මොකද මේක ලේසි දෙයක් නෙමෙයි නේ. ඒ කියන්නේ පශ්චාත් උපාධියක් කරනවා කියන්නේ තමුන්ගේ ජීවිතේ සෑහෙන කාලයක් ගත කරන්න වෙනවා, කැප කරන්න වෙනවා. උදාහරණයකට අපි මාස්ටර් එකක් ගත්තොත් අවුරුදු 2ක් පමණ 2 years වගේ අපි ඒකට කැප කරන්න ඕනේ. දැන් PhD එකක් කරන්න ගත්තොත් ඒක ඊට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවා මාස්ටර් එක කරලා ඒකෙන් PhD එක කරනවා. එතකොට එහෙම කරොත් මේ total program එකට master and PhD එකටම අවුරුදු 6ක් 7ක් යන්න පුළුවන්. එතකොට මෙතන අපි master එක කරා කියලා ගත්තොත් 4 to 5 years වගේ යනවා PhD එකට පමණක්. ඉතින්
එතකොට ඕගලන්ට පේනවා මෙතන ඕවරෝල් ඕගොල්ලෝ ඕගලන්ගේ ජීවිතෙන් සමහර වෙලාවට අවුරුදු 6ක් එහෙම නැත්නම් අවුරුදු 7ක් මේ ඇමරිකාවට ඇවිල්ලා මේ විද්‍යාපති ආචාර්ය උපාධිය හැදෑරීමට මෙච්චර කාලයක් ගත කරනවා. එතකොට ඒක ප්‍රොඩක්ටිව් වෙන්න ඕනේ නේ. තමුන්ගේ ජීවිතයේ අවුරුදු 10කට පමණ කිට්ටු කාලයක්. තමුන්ගේ අන්ඩර් ග්‍රැජුවේට් එකත් එක්ක සැලකුවොත් අවුරුදු 10ක් පමණ වෙන්න පුළුවන්. එතකොට තමුන් මේ ඉන්වෙස්ට් කරන කාලේ ඒ ශ්‍රමය ඒක හොඳ වැදගත් අවසානයක් තියෙනවා. අන්න ඒකයි ඔයාගේ මේක කරන්න කලින් තමුන් දැනගන්න ඕනේ අරමුණ මොකක්ද? අන්න ඒක අවබෝධ කරගන්න ඕනේ. එතකොට ඒක තමයි මට ප්‍රධාන වශයෙන් කියන්න අවශ්‍ය වුණේ. දැන් මම දෙවන පොයින්ට් එකට යනවා. දෙවන පොයින්ට් එක කෙලින්ම මෙන්න මේ අරමුණත් එක්ක සම්බන්ධ වෙනවා. හරි? දැන් දෙවන පොයින්ට් එක ඇවිල්ලා ප්‍රශ්චාත් උපාධි කිරීමට. ඒ කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් එහෙම නැත්නම් ග්‍රැජුවේට් ස්ටඩීස් ඇමරිකාව විදිහට කියනවා නම් ඒක කරන්න තමුන් තෝරා ගන්නා විෂය සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් ඩිසිප්ලින් එක මොකක්ද? අන්න ඒක හුඟක් වැදගත්. ඒ කියන්නේ ඇත්තටම ඕගොල්ලෝ හිතන්න විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ලංකාවේ විශ්වවිද්‍යාලයක එහෙම නැත්නම් වෙනත් පිටරට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ප්‍රථම උපාධිය කරලා තියෙන්නේ. ඒ කියන්නේ බැචලර්ස් එක කරලා තියෙන්නේ. එතකොට මේ බැචලර්ස් එක කරපු එක්කෙනෙක් ඒ විශේෂ ශාස්ත්‍රයේ ඒ ධාරාව හරහාම තමයි ඉහළ අධ්‍යාපනය ඒ ක්වොලිෆිකේෂන්ස් උත් ගන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ වෙලාවට. හිතන්න දැන් ඕගොල්ලෝ A levels වලට මැත්ස් කරලා ඊට පස්සේ කැම්පස් එකට ගිහිල්ලා ඉංජිනේරින් කරා නම් එතකොට ඒ ඉංජිනේරින් පැත්තෙම තමයි මාස්ටර් එකක් තෝරගන්න බලන්නේ. කැම්පස් ගිහිල්ලා බයොලොජි වගේ එකක් කරා නම් එතකොට මේ බයොලොජි පැත්ත තමයි තෝරගන්නේ. හිතන්න කොමර්ස් කරලා කැම්පස් ගිහිල්ලා accountancy economics වගේ කරා නම් post graduate studies අන්නේ පැත්තෙන් තමයි ඕගොල්ලෝ හදාරන්න බලාපොරොත්තු. ඒක සාමාන්‍ය දෙයක්. 95%කට වඩා කට්ටිය හිමයි කරන්නේ. නමුත් ඕගොල්ලෝ මතක තියාගන්න විශේෂයෙන්ම අර මම කියපු පළවෙනි එකේ ඕගොල්ලෝ මේ ඇමරිකාවේ settle down වෙන්න එනවනම් හරිද? ඇමරිකාවේ settle down වෙන්න එනවනම් මේ තමුන් තෝරා ගන්න විෂය හුඟක් වෙලාවට තමුන්ගේ ඒ settle down වෙන process එකට වැදගත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලෝකේ තියෙනවා මේ STEM කියලා. STEM fields කියලා. හරි? STEM fields කියලා තියෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් biology වලට සම්බන්ධ ඔක්කොම මෙඩිසින්, වෙටනරි සයන්ස්, ඒ වගේ හැම දෙයක්ම ඇග්‍රිකල්චර් ඒ ඔක්කොම පැත්තේ ඒකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මැත්ස්, ඉන්ජිනියරින් ඒ වගේ සබ්ජෙක්ට්ස් ඕගොල්ලෝ අහලා තියෙනවනේ. ඒ වගේ ඊට පස්සේ අපිට තව ගන්න පුළුවන් කම්පියුටර් සයන්ස්. දැන් මෙන්න මේ සබ්ජෙක්ට්ස් කෙටියෙන් අපි මේවට STEM කියලා කියනවා. ඒකට කියන්නේ science S වලින්, T technology, E වලින් engineering, M වලින් maths, STEM fields කියලා හඳුන්වනවා. දැන් මේ USA වල මෙන්න මේ STEM fields වලට ලොකු වැදගත්කමක් දීලා තියෙනවා. හරි? USA වල මේකට වැදගත්කමක් දීලා තියෙනවා. එතකොට තමුන් ඇත්තටම මේ කරන්නේ එන විෂය ධාරාව මෙන්න මේ STEM field එකකට වැටෙනවා නම් තමුන්ට විශේෂ අවස්ථා හම්බ වෙනවා ඉදිරියට. ඒ කියන්නේ ඇත්තටම මේ වගේ එකක් කරාම ග්‍රීන් කාඩ් එක ලබා ගන්න පහසු වෙන්න පුළුවන්. ඊට අමතරව මම මේකත් ඉස්සරහට කියනවා මේ OPT කියලා තියෙනවා. ඕගොල්ලෝ මගේ channel එක බලලා තියෙනවා නම් දැන්ටමත් ඕගොල්ලෝ මේ වචනේ අහලා ඇති. මේකට කියන්නේ optional practical training කියලා. ඒ optional practical training කියන්නේ තමුන් උපාධිය මාස්ටර් එක හරි PhD එක කරාට පස්සේ අවුරුද්දක කාලයක් තමුන්ට පුහුණුවක් ලබන්නේ. ඒ කියන්නේ තමුන් ඉගෙනගත්තු දේ ප්‍රායෝගිකව යොදාගෙන ඒක හරහා රැකියාවක් කරන්න තමුන්ට අවස්ථාව ලබා දෙනවා.
ඇමරිකානු රජය විසින්. ඒ කියන්නේ හිතන්න අවුරුද්දකට ෆ්‍රී කිසිම මේකක් නැතිව 1 year හිතන්න work permit එකක්. work permit එකක් ඇමරිකාවේ to work in USA. හරි ඒ තමුන් ඉගෙනගත්තු විශේෂ ශාස්ත්‍රයට අදාළව රැකියාවක් කරන අවුරුද්දක work permit එකක් ලබා දෙනවා. ඒකට තමයි මේ OPT කියන්නේ. දැන් මෙතන විශේෂත්වය ඇවිල්ලා තමුන් මේ STEM field එකක උපාධිය කරා නම් හිතන්න මාස්ටර් එක හරි PhD එක මෙන්න මේ STEM field එකක දෙයක් නම් කරේ තමුන්ට මේ OPT එකට පස්සේ තව හම්බ වෙනවා STEM OPT කියලා එකක්. ඒක ඇවිල්ලා එක්ස්ටෙන්ෂන් එකක්. ඒක එක්ස්ටෙන්ෂන් එකක් මේ 1 year වලට අමතරව තව මාස 17ක් වගේ 17 months added to the above 1 year work permit. හරි ඒ කියන්නේ ඇත්තටම ටෝටල් එතකොට ඕගලන්ට පේනවා මාස 29ක work permit එකක් හම්බ වෙනවා. දැන් මේක විශේෂ වෙනවා මේ ඕගොල්ලෝ STEM field එක කරන අයට. මේ STEM field එක කරන අයට තමයි මෙන්න මේක මේ විශේෂ වෙන්නේ. දැන් හිතන්න දැන් කොමර්ස් වගේ එකක් කරපු එක්කෙනෙක් මේ STEM field එකට අදාළ වෙන්නේ නැහැ. හිතන්න ඕගොල්ලෝ දර්ශනය පිළිබඳ හැදෑරුවා ඉතිහාසය හැදෑරුවා නම් ඒක STEM field එකක් වෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ට මේ අමතර මාස 17 work permit එක ලබා ගන්න බෑ. ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ ඇමරිකාවේ මේ උපාධිය අවසන් කරා. එතකොට ඕගොල්ලන්ට අවුරුද්දක් හම්බ වෙනවා work permit එක ඇමරිකාව තුළ රැකියාවක් කරන්න. හරි? දැන් ඒක ඕන එක්කෙනෙක්ට හම්බ වෙන උපාධිය කරයින් පස්සේ ඇමරිකාව තුළ STEM science STEM field එකේ උපාධියක් කරපු එක්කෙනෙක්ට අර අවුරුද්ද අවසන් වුණාට පස්සේ තව මාස 17කට දික් කරගන්න අවස්ථාව හම්බ වෙනවා මේ work permit එක. අන්න ඒක තමයි මෙතන විශේෂත්වය. එතකොට මම අර කලින් කිව්වා වගේ ඕගොල්ලෝ මේ තෝරා ගන්න විෂය ඇත්තටම උදව් වෙන්න පුළුවන් ඇමරිකාවේ ග්‍රීන් කාඩ් එක හදාගන්න. එහෙම නැත්නම් ජොබ් එකක් සෙට් කරගන්න ඒක පහසු වෙන්න පුළුවන්. ඉතින් ඒකයි විෂය හුඟක් වැදගත් වෙනවා ඇමරිකාවට ඇවිල්ලා ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවනේ. එහෙම නැත්නම් තමුන් ආයෙත් මම කලින් පළවෙනි පොයින්ට් එක කිව්වා වගේ තමුන් ඇත්තටම මේ ඉන්නේ තමුන්ගේ දැනුම වර්ධනය කරගෙන නැවතත් ලංකාවට ගිහිල්ලා ඒ රටේ තියෙන රැකියාව කරගෙන රටට ලංකාවට මව්බිමට සේවයක් කරන්න නම් මේක අදාළ වෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට අදාළ වෙන දේ ඇවිල්ලා තමුන් කොහොමද තමුන්ගේ අධ්‍යාපනයේට මේ උපාධියට මේ සල්ලි ගෙවන්නේ ෆන්ඩ් කරන්නේ කොහොමද කියන එක. ඒක තමයි මම කිව්වේ මේක ලොකු සීරීස් එකක් හැටියට මට කරන්න වෙන්නේ එක වීඩියෝ එකකින් කරන්න බෑ. එතකොට ඕගොල්ලන්ට මේක හරි බෝරින් වෙයි මොකද හුඟක් වෙලා යන හන්ද. ඉතින් මම මේ ෆන්ඩින් ගැන වෙනම පාර්ට් එකකින් කියන්නම්. අද මම මේ ෆස්ට් පාර්ට් එක මෙන්න මේවා ගැන කතා කරන්න තමයි යොදාගන්නේ. සමහර වෙලාවට හිතනවා නැවත ලංකාවට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට අපේ ලංකාව රජය හරහා ඔයා රාජ්‍ය ආයතනයක නම් වැඩ කරන්නේ ලංකාව රජය තුලින් ඔයාට ස්කෝලර්ෂිප් එකක් හදලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා පෞද්ගලික අංශයෙන් නම් රැකියාව කරන්නේ පෞද්ගලික අංශය විසින් ඔයාට ස්කෝලර්ෂිප් එකක් හදලා දෙන්න පුළුවන්. එහෙම ඒව මොකක්වත් හරියන්නේ නැත්නම් තමුන්ට ඇත්තටම මුදල් ගෙවලා තමයි ඉගෙන ගන්න වෙන්නේ. නමුත් සමහර විෂයන් තියෙනවා. අන්න මෙතන නැවතත් අර විෂය කියන එක මම ඒකයි උපුටලා දක්වන්නේ. සමහර විෂයන් තියෙනවා ඒ විෂයන් වල මාස්ටර් එකක් හරි ආචාර්ය උපාධියක් කරනවා නම් තමුන්ට නොමිලේ ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි ඕගොල්ලෝ බලන්න ඕනේ ඕගොල්ලෝ මොකක්ද මොන ශාස්ත්‍රයෙන්ද මේ පශ්චාත් උපාධි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලෝ අන්ඩර් ග්‍රැජුවේට් එකට කරපු විෂය ප්‍රධාන වශයෙන් බලපානවා ඕගොල්ලන්ට මේ ඇමරිකාවට ඇවිල්ලා මෙහි අධ්‍යාපනය ලැබීමට තියෙන අවස්ථා සොයා බලනකොට අන්ඩර් ග්‍රැජුවේට් එකට කරපු ඒ විෂය ඉතාමත් වැදගත් වෙනවා. අන්න ඒක තමයි මට කියන්න. ප්‍රධාන වශයෙන් මෙන්න මේ
ඒ ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන් ඇමරිකාව ලබා දීලා තියෙන ඒ වරප්‍රසාද මේ STEM ෆීල්ඩ් එකේට සහ STEM ෆීල්ඩ් එකේ සමහර කෝසස් වලට ඇත්තට නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න ප්‍රධාන හේතුව වෙලා ඇමරිකාව අවබෝධ කරගෙන තියෙනවා මේ STEM subjects ඇමරිකාවේ ඉදිරි අනාගතයට ඉතාම වැදගත් වෙන subjects කියලා. ඉතින් ඒ එකක්. අනිත් එක ඇවිල්ලා ඇමරිකාවේ ඉන්න බොහෝ දෙනා මේ subjects ඉගෙන ගන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එතකොට ඇත්තට පිට රටවල ඉන්න දක්ෂයන් ඇමරිකාවට ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමයක් හැටියට මෙන්න මේ STEM subjects වලට මේ වැඩි පහසුකම් වැඩි අවස්ථා ලබා දීම සිද්ධ කරනවා මේ ඇමරිකානු රජය විසින්. මේක හෙන කාලයක් තිස්සේ ඉඳන් තියෙන දෙයක්. දැන් උදාහරණයකට ඕගොල්ලෝ හොඳටම දන්නවා අපේ ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා NASA ආයතනයේ හුඟක් ප්‍රසිද්ධ ආචාර්ය සරත් ගුණපාල. දැන් ආචාර්ය සරත් ගුණපාල කොළඹ සරසවියෙන් අධ්‍යාපනය ලැබපු කෙනෙක්. නමුත් ඔහු අද ඇමරිකාවේ NASA ආයතනයේ රැකියාව කරන ඇමරිකානු පුරවැසියෙක් හැටියට. ඒතකොට කොහොමද ඔහු ඒක කරගත්තේ? ඒක කරගත්තේ මෙන්න මේ මම ඉදිරිපත් කරන දේවල් හරහා තමයි. ඔහුත් ඇමරිකාවට ඇවිල්ලා තමුන්ගේ ආචාර්ය උපාධිය මාස්ටර් එක PhD එක කරලා ඒ දක්ෂතා අනුව ඒ ඇමරිකාව දීලා තියෙන වරප්‍රසාද හරහා ඔහු ඒ NASA ආයතනයේ රැකියාව හොයාගෙන ඒ හරහා ග්‍රීන් කාඩ් එක සිටිසන්ෂිප් ලබාගත්තු දෙයක් තමයි මට නම් තේරෙන්නේ. ඉතින් ඒ වගේ තව කරපු හුඟක් ශ්‍රී ලාංකිකයෝ මේ ඇමරිකාවේ ඉන්නවා. ඉතින් මේක ඕගොල්ලන්ටත් ඒ විදිහටම ඒ මාර්ගය සලසා ගන්න පුළුවන්. හැබැයි ඒකට ප්‍රධාන වෙනවා කියලා මම දකිනවා තමුන් කරන්න යන විශේෂ ශාස්ත්‍රය. හිතන්න තමුන් මැනේජ්මන්ට් වගේ එකක් කරන්න ඇමරිකාවට එනවා නම් තමුන්ට ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද ඒක මේ STEM ෆීල්ඩ් එකට අයත් වෙන්නේ නැහැ. ඊට අමතරව මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරන්න ගියොත් මාස්ටර් එකක් විශේෂයෙන්ම MBA එකක් වගේ ඒක කරන්න තමුන්ට ඇත්තටම අතින් මුදල් වියදම් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි ඒව ගැන මම කතා කරන මේ ෆන්ඩින් සම්බන්ධයෙන් ඉදිරියට හරි. එතකොට ඕගලන්ට මෙතන යම් අවබෝධයක් ලැබෙන්න ඇති තමුන් කරන්න යන විෂය කොයිතරම් වැදගත් වෙනවද ඇමරිකාවේ පශ්චාත් උපාධි කරන්න යන්න බලාපොරොත්තු වෙනවනම් ඒක ඕගලන්ට දැන් තේරෙනවා ඇති. හරි. අපි එතකොට දැන් බලමු මොනවද මේ STEM fields කියන්නේ කියලා. මොකද මම ඒක හරියටම මේ 3-4ක් විතර ඉදිරිපත් කරා. ඇත්තටම 4ක්ද තියෙන්නේ නැත්නම් මේක කොහොමද ඕගොල්ලෝ දන්නේ ඕගොල්ලෝ කරන්න කරපු ඕගොල්ලන්ගේ අන්ඩර්ග්‍රැජුවේට් එකට කරපු එක STEM field එකක්ද? එහෙම නැත්නම් ඕගොල්ලෝ අන්ඩර්ග්‍රැජුවේට් එක කරලා ග්‍රැජුවේට් ස්ටඩීස් කරන්න යනවා නම් ඒ කරන්න යන විෂය STEM field එකක්ද කියලා කොහොමද දැනගන්නේ? ඒකට හොඳම දේ ඇවිල්ලා මම මේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඕගොල්ලෝ එතනින් බලා ගන්න. මෙන්න මේ වෙබ්සයිට් එක. මේක ඇවිල්ලා ඇමරිකන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකක්. Homeland Security කියලා කියන්නේ US මේ තියෙන මෙතන වැටිලා US Department of Homeland Security එකට අපි කියනවා DHS කියලා. Study in the States කියලා. එතකොට මේ මෙතන තියෙනවා eligible CIP codes for the STEM OPT extension. CIP කියලා කියන්නේ classification of instructional program කියලා කියන්නේ CIP. STEM කියන්නේ අර science, technology, engineering and mathematics. OPT කියන්නේ optional practical training extension. හරි. එතකොට මෙන්න මෙතන ක්ලික් කරන්න. මෙතනින් ක්ලික් කරාම ඔයගලන්ට මේ PDF එකක් එනවා. මෙන්න මේ PDF එක. දැන් මේක 2016 මැයි 10 වෙනිදා ඉඳන් තමයි ඉෆෙක්ටිව් වෙලා තියෙන්නේ. මෙතන තියෙනවා මේ කෝඩ් එක. දැන් හිතන්න දැන් ඔයා කරලා තියෙන්නේ මේක pages 9ක ලොකු මේකක්. හිතන්න ඔයා information technology. හරි. information technology වල CIP code එක තමයි මේ දෙවෙනි column එකේ තියෙන්නේ මං හිතන්නේ. බලන්න අපි ඒක ගිහිල්ලා බැලුවොත් මේ තියෙන්නේ CIP code එක. CIP 2 digit series. මේ දෙක එච්චර දැනගන්න අවශ්‍ය නැහැ. තමුන්ට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ තමුන් කරපු කෝස් එක, තමුන් කරන්න බලාපොරොත්තු වෙන කෝස් එක මේ STEM කෝස් එකක්ද කියන එක තමයි දැනගන්න. මේ තියෙන STEM designated degree programs.
මේ ඩිග්‍රී එකක් කරොත් ඕගොල්ලන්ට අර STEM OPT එක්ස්ටෙන්ෂන් එක මං කිව්වේ මාස 17ක් වැඩිපුර හම්බ වෙනවා කියලා ඒකත් ලබා ගන්න පුළුවන්. එතකොට අවුරුද්දයි මාස 17යි මාස 29ක් work permit එක තමුන්ට ලැබෙනවා මෙන්න මේ STEM designated degree එකක් කරොත් ඒ කියන්නේ master or PhD. එතකොට මම දැන් බලන්න computer graphics, computer science, information technology, artificial intelligence. එතකොට මේ සෑහෙන්න තියෙනවා. දැන් අපි ගත්තොත් engineering technology. හරි. එතකොට දැන් බලන්න robotics technology. ඒව ඔක්කොම STEM. ඒ කියන්නේ අර generally ඒව engineering පැත්තටනේ වැටෙන්නේ. ඊට පස්සේ natural science මේ තියෙන්නේ. සමා වෙන්නේ මේ archaeology හිතන් මේකට වැටෙනවා. ඒ කියන්නේ තමුන් ඇත්තටම මේ මං හිතන්නේ මං කලින් ඒක වැරදි විදිහට කිව්වේ archaeology වැටෙන්නේ නැහැ කියලා. නමුත් මේ පුරාවිද්‍යාව කියන එකත් මේ STEM සබ්ජෙක්ට් එකට වැටෙනවා. ඊට පස්සේ psychology ඒ වගේ දේවලුත් මේ STEM සබ්ජෙක්ට් වලට වැටෙනවා. එතකොට තමුන් ඇත්තට මේක බලන්න කියලා මම කියන්නේ මම ලින්ක් එකේ actuarial science, business statistics, management science ඒ වගේ දේවලුත් වැටෙනවා. ඉතින් ඇත්තටම මොකද මම මේ හැම විෂයක් ගැනම දන්නේ නැහැනේ. හොඳම දේ තමුන් මේක බලලා තමුන් අවබෝධ කරගන්න තමුන්ගේ අන්ඩර්ග්‍රැජුවේට් එකට කරපු විෂය එහෙම නැත්නම් තමුන් ග්‍රැජුවේට් ස්ටඩීස් වලට කරන්න යන විෂය STEM එකට සම්බන්ධ වෙනවද කියන එක බලන්න. මොකද එතන ගොඩක් වාසි තියෙනවා තමුන් STEM එකට සම්බන්ධ විෂයක් නම් කරන්නේ තමුන්ට අර මාස 27ක work permit එක ලැබෙනවට අමතරව තමුන්ට green card එක ලබා ගන්නත් එතන ගොඩක් වාසි වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මට පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ. ඊට පස්සේ අපි බලමු ඒක තමයි මට මේ STEM ෆීල්ඩ් එක ගැන කියන්න ඕනේ. ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න මම ලින්ක් එක දාලා තියෙනවා. ඊට පස්සේ දැන් මොකක්ද අවශ්‍ය මූලික සුදුසුකම්? හරි. දැන් හිතන්නේ තමුන්ට ගොඩක් සල්ලි තියෙනවා. තමුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ ඇමරිකාවට ගිහලා හරි මං අතින් වියදම් කරගෙන උපාධිය ගන්නවා මාස්ටර් එක ගන්නවා. එහෙම හුඟක් අඩු ගානකට තමයි මං හිතන්නේ එහෙම කරන්න පුළුවන්. නමුත් අපි හිතමු කිසි ගැටලුවක් නැහැ සල්ලි වලින්. ඒ වුණාටත් තමුන්ට මේ මූලික සුදුසුකමක් අවශ්‍ය වෙනවා මේ ආචාර්ය උපාධියක් හරි විද්‍යාපති එහෙම නැත්නම් මාස්ටර් එකක් කරන්න ඇමරිකාව. ප්‍රධානම මූලික සුදුසුකම මොකක්ද? මේ තියෙන්නේ ජාත්‍යන්තරව පිළිගත් ආයතනයකින් උපාධියක් හෝ ඊට සමාන සුදුසුකමක් සම්පූර්ණ කර තිබීම. අන්න ඒක තමයි. ඒ කියන්නේ හිතන්න දැන් තමුන් මාස්ටර් එක MS එක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක කරන්න කලින් තමුන් බැචලර් එකක් කරලා තියෙන්න ඕනේනේ. අන්ඩර්ග්‍රැජුවේට් ඩිග්‍රී එක, ඒ කියන්නේ BS එකක් කරලා තියෙන්නේ, බැචලර් ඔෆ් සයන්ස් ඩිග්‍රී එකක් කරලා තියෙන්නේ. එතකොට අන්නේ බැචලර් ඔෆ් සයන්ස් දැන් ලංකාවේ මේකට අපි BSc කියලා කියනවා. right, no problem. අපි ඒ වචනේ දාමුකෝ. දැන් BSc එක කරලා තියෙන්න ඕනි. හැබැයි ඒ BSc එක ජාත්‍යන්තරව පිළිගත්තු ආයතනයකින් ලබා ගන්න උපාධියක් වෙන්න ඕනි. හරි? ඒක ජාත්‍යන්තරව පිළිගත්තු ආයතනයකින් ලබා ගන්න උපාධියක් වෙන්නේ. දැන් කොහොමද මේ නිර්වචනය අපි හරියටම දන්නේ? දැන් උදාහරණයකට මම මෙතන එකක් පැහැදිලිවම කියන්න. ලංකාවේ තියෙන සියලුම රජයේ විශ්වවිද්‍යාලයන් හරි ස්ටේට් යුනිවර්සිටිස් කියලා අපි කියන්නේ මේ ඉහත කන්ඩිෂන් එක සම්පූර්ණ කරලා තියෙනවා. එතකොට ගැටලුවක් නැහැ. තමුන් රජයේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් නම් කිසි ගැටලුවක් නැහැ. තමුන් ගත්තු ඒ ප්‍රථම උපාධිය ජාත්‍යන්තරව පිළිගත් උපාධියක්. හරි. එතකොට තමුන්ට ඒක ඇප්ලයි කරන්න පුළුවන් ඇමරිකාවට. කිසි ගැටලුවක් නැහැ. එහෙම නැති අය, ඒ කියන්නේ හිතන්න ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩක් තියෙනවා. තව ඉදිරියටත් එන්න තියෙනවා. එතකොට මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් තමුන් උපාධියක් ගත්තා නම්, ප්‍රථම උපාධියක් ගත්තා නම් ඒක ඇත්තටම මේ ජාත්‍යන්තරව පිළිගත්තු උපාධියක්ද කියන එක තමුන් බලන්න ඕනේ. විශේෂයෙන්ම ජාත්‍යන්තරව කෙසේ වෙතත් තමුන් ඇමරිකාවට එනවනම් ඒ ඇමරිකාව ඒක උපාධියක් හැටියට පිළිගන්නවා. ඇමරිකාවේ තමුන් ඇප්ලයි කරන විශ්වවිද්‍යාලය ඒක උපාධියක් හැටියට පිළිගන්නවාද කියන එක තමුන් මුලින්මම දැනගන්න ඕනේ. ඒක හොයලා බලන්න ඕනේ.
එතකොට ඒක හොයලා බලන්න තියෙන මම හිතන්නේ හොඳම ක්‍රමය ඇවිල්ලා තමුන් ඒ ඇමරිකාවේ ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙලා ඒගොල්ලෝ එක්ක ඊමේල් ගනුදෙනුවක් තුලින් ඒක විසඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ දැනටමත් තමුන් ඇමරිකාවට යන්න විශ්වවිද්‍යාලයක් තෝරගත්තා නම් ඒ කියන්නේ තමුන් හුඟක් මේ ඉදිරියේ ස්ටෙප් එකක ඉන්නේ. එතකොට එතනට තමුන්ට කමියුනිකේට් කරලා ඒක බලන්න පුළුවන්. එහෙම නැත්තම් තමුන්ට එහෙම කිසිම අවබෝධයක් නැත්නම් විශ්වවිද්‍යාලයක්වත් තෝරගන්න හරියට දන්නේ නැත්තම් එහෙනම් තමුන් මෙතනින් තමයි පටන් ගන්න ඕනේ මේ මගේ සීරීස් එකේ මේ ෆස්ට් පාර්ට් එකෙන් පටන් ගන්න ඕනේ. එතකොට තමුන් මෙතන නම් ඉන්නේ තමුන් දැන් හිතන්න පෞද්ගලික ආයතනයක උපාධියකුත් ගත්තා. හොඳම දේ තමුන් මෙන්න මෙතනට මම නැවතත් මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මම මේක ගැන කියලා තියෙනවා මේ US Embassy in Sri Lanka එකේ තියෙනවා American Center Colombo කියලා. දැන් තමුන් නුවර නම් ඉන්නේ නුවරක් තියෙනවා ඇමරිකන් කෝන කියලා නුවර තියෙන්නේ. මේ තියෙන්නේ මේගොල්ලන්ගේ ඇඩ්‍රස් එක 44 Gold Road Colombo 3. ෆෝන් නම්බර එක දීලා තියෙනවා, ඊමේල් එක දීලා තියෙනවා. මේක මේ බලන්න .gov වලින් ඉවර වෙන්නේ .gov. එතකොට මේක මේ කම්පැනියක් නෙමෙයි. මේක ඇත්තටම ඇමරිකාවේ මේ රාජ්‍ය අනුග්‍රහය තියෙන මේ රජයට සම්බන්ධ එම්බසි එකේ එක කොටසක්. ඒ කියන්නේ education and culture එකට සම්බන්ධ එකක්. ඒතකොට මේකට ඊමේල් එකක් දාලා මේගොල්ලන්ගේ තියෙනවා library එකක්, එතන Facebook page එකකුත් තියෙනවා. ඕගොල්ලන්ට එතනට ගිහිල්ලාම එතන ඉන්න කවුන්සිලර් කෙනෙක්ගෙන් නොමිලේ ඒ සේවාව ලබා දෙන්නේ. කවුන්සිලර් කෙනෙක් එක්ක කතා කරලා බලන්න පුළුවන් තමුන් මේ කරපු උපාධිය ඇමරිකාවේ ප්‍රශ්චාත් උපාධියක් සඳහා පිළිගන්නවාද නැද්ද කියන එක මේ ආයතනයටත් ගිහිල්ලා ඕගලන්ට දැනගන්න පුළුවන්. හරි? එක ප්‍රධාන දේ පළවෙනි එක විශ්වවිද්‍යාලය තෝරගත්ත නම් ඇමරිකාවේ එතනට ඊමේල් කරලා අහන්න. එහෙම නැත්නම් අර මෙන්න මේ ඇමරිකන් සෙන්ටර් කොලම්බෝ කියන එකට ගිහිල්ලා ඒක निराකරණය කරගන්න තමුන් ගත්තු උපාධිය ඇමරිකාවේ උපාධියක් හැටියට පිළිගන්නවද කියන එක ඒක निराකරණය කරගන්න. හරි ඒක තමයි ෆස්ට් ස්ටෙප් එක. ඒක මූලික අධීරයේ තියෙන ස්ටෙප් එකක් තමයි තමුන් निराකරණය කරගන්න ඕනේ මේ මාස්ටර් එක කරන්න යන. ඊට පස්සේ ප්‍රථම උපාධිය තමුන් ගත්තු ප්‍රථම උපාධිය වසර 4 උපාධියක් වෙන්න ඕනි. දැන් මේ ඇමරිකාවේ දැන් අපේ ලංකාවේ ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ ජෙනරල් ඩිග්‍රී කියලා තියෙනවා. දැන් ශ්‍රී ලංකාවල ඔයගොල්ලෝ අහලා ඇති ජෙනරල් ඩිග්‍රී කියලා තියෙනවා. ජෙනරල් ඩිග්‍රී එකක් කියලා තියෙනවා සාමාන්‍ය උපාධියක්. ඒක අවුරුදු 3 උපාධියක්. දැන් සමහර B.Com වගේ courses තියෙනවා නේද? B.Com වගේ සමහර courses තියෙනවා. BSc courses තියෙනවා. ඒවා තියෙනවා සමහරවිට අවුරුදු 3 course එක තියෙන්නේ. එතකොට මෙන්න මේ අවුරුදු 3 උපාධිය ඇමරිකාව පිළිගන්නේ නැහැ ප්‍රථම උපාධියක් කියලා. අන්න එතන ගැටලුවක් තියෙනවා. ඒකවල තමුන් ජෙනරල් ඩිග්‍රී එකක් කරලා අවුරුදු 3 උපාධියක් කරලා ඇමරිකාවේ මාස්ටර් එකක් කරන්න එනවනම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද ඇමරිකාව උපාධියක් කියලා කොයි වෙලාවෙත් හඳුන්වන්නේ වසර 4 උපාධියක්. ඒ කියන්නේ දැන් ලංකාවේ බලන්න ඕගොල්ලෝ ඉංජිනියරින් ඩිග්‍රී එක කරොත් ඒක BSc honors in engineering ගත්තොත් ඒක අවුරුදු 4 උපාධියක්. ඒ වගේම සයන්ස් පැත්තේ එහෙම නැත්නම් මැනේජ්මන්ට් සයන්ස් වල ඔනර්ස් ඩිග්‍රී එකක් ස්පෙෂල් ඩිග්‍රී එකක් කරොත් ඒකත් අවුරුදු 4 උපාධියක්. අන්න ඒ වගේ උපාධියක් කරපු කෙනෙකුට කිසි ගැටලුවක් නැහැ මේක. හරිද? තමුන් ජෙනරල් ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් තමුන් තව අවුරුද්දක් මෙතෙන්ට කොහොම හරි දාගන්න ඕනේ. තව අවුරුද්දක educational qualification මෙන්න මෙතනට ආදා ගත්තොත් ඒක තමුන්ට මෙතන කියන්න පුළුවන් අවුරුදු 4 මේ උපාධියකට සමාන වෙනවා කියන එක තමුන්ට කියන්න පුළුවන්. එතකොට මේ අවුරුද්ද කොහොමද කරගන්නේ? තමුන්ට මෙතනදී කරන්න පුළුවන් හිතන්න ලංකාවේ මාස්ටර් එකක් කරන්න සමහර දැන් සයන්ස් වගේ අයට පුළුවන් ඉතා පහසුවෙන්ම මාස්ටර් ඩිග්‍රී එකක් කරන්න පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට්ස් තියෙන හුඟක් විශ්වවිද්‍යාල පේරාදෙණිය කැලණිය කොළඹ ජයවර්ධනපුර ඔය හුඟක් රජයේ විශ්වවිද්‍යාල තියෙනවා
ඒ පෝස්ට් ග්‍රැජුවේට් මාස්ටර් එකක් කරන්න පුළුවන්. ඒ MSc එකක් කරන්න පුළුවන්. ඒකේ එක අවුරුද්දක් කරන්න පුළුවන්. එතකොට මෙතන අවුරුදු 3යි මෙතන MSc එකේ අවුරුද්දයි මේ අවුරුදු 4ක් හැටියට සලකන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන්ට පෞද්ගලික ආයතනයක වුණත් MSc එක කොටසක් කරන්න පුළුවන්. අර අවුරුද්ද ගාන්ට සෙට් කරගන්න අවුරුදු 4 සෙට් කරගන්න. හැබැයි නැවතත් ඕගොල්ලෝ පෞද්ගලික අංශයේ එකක් කරනවා නම් කොයි වෙලාවෙත් හොයලා බලන්න ඒක ඇමරිකාව පිළිගන්නවද නැද්ද කියන එක හොයලා බලන්නම ඕනේ. එහෙම නැත්නම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරි මේ එක ක්‍රමයක්. ජෙනරල් ඩිග්‍රී එකක් කරපු එක්කෙනෙකුට කරන්න තියෙන දෙයක්. හරි. අනිත් ක්‍රමය ඇවිල්ලා work experience. මම මේක මගේ channel එකේ මම ඊට කලිනුත් මේක ගැන කිව්වා. මේ තමුන්ට හිතන්න work experience තියෙනවා. හිතන්න තමුන් general degree එක කරා computer science. මොකක් හරි computer වලට අදාළ general degree එකක් කරා. නමුත් තමුන්ට computer programmer කෙනෙක් software developer කෙනෙක් හැටියට අවුරුදු හිතන්න 6ක විතර experience තියෙනවා. 6 years experience තියෙනවා. හරි? 6 years experience තියෙනවා. එතකොට මේ 6 years කියන්නේ 2 years of formal education. ඒක සමාන වෙනවා වසර 2ක අධ්‍යාපනයට. ඒ කියන්නේ ඇත්තටම අවුරුදු 3ක්. අන්න ඒක හොඳට මතක තියාගන්න 3-year work experience සමාන වෙනවා ඇත්තට සමාන වෙනවා mathematics වල ඔහොම නෙමෙයි නේද කියන්නේ මෙන්න මෙහිම symbol එකක් නේද දාන්නේ 3-year work experience කියන එක සමාන වෙනවා 1 year education ඒ කියන්නේ university education එකකට සමාන වෙනවා 1 year education හරි එතකොට තමුන්ට ඇත්තටම අවුරුදු 3 උපාධියක් සහ අවුරුදු 3ක work experience තියෙනවා නම් තමුන්ට ඒක ඇත්තටම අවුරුදු 4ක උපාධියක් තියෙන එක්කෙනෙකුට සමාන වෙනවා. හැබැයි ඒව ඇත්තටම තමුන් යන්න බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලයේ එක්ක ඒව විසඳාගත යුතුයි. මොකද ඒක විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් වෙන්න පුළුවන්. තමුන් කරන ප්‍රෝග්‍රෑම් එකෙන් ප්‍රෝග්‍රෑම් එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් බලන්න තියෙනවා එතන ඒක සම්බන්ධයෙන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මට මුලදිම මේ ෆස්ට් පාර්ට් එකේ කියන්න අවශ්‍ය වුණේ. ඕගොල්ලෝ ඇමරිකාවට එන්නේ මොකටද? ඇවිල්ලා අධ්‍යාපනය ලබන්නේ මොකටද? ග්‍රීන් කාඩ් එක ලබාගෙන ඇමරිකාවේ ජීවත් වෙන්න නම් ඒක ටිකක් වෙනත් විදිහකට තමුන් කල්පනා කරන්න ඕනේ. සූක්ෂම වෙන්න ඕනේ. මොකද මේක හුඟක් අමාරු දෙයක් ඇමරිකාවේ ග්‍රීන් කාඩ් එක සිටිසන්ෂිප් ගන්නවා කියන එක. ඒතකොට ඒකට තමුන් ප්ලෑන් එකක් කරන්න ඕනේ. දැන් සමහර අය ඉන්නවා තමුන් විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වුණාම ඒගොල්ලෝ දන්නවා. ඒකට හිතන්න අන්ඩර් ග්‍රැජුවේට් එකට ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට සිලෙක්ට් වෙනවා. ඒගොල්ලෝ දන්නවා මම කැම්පස් එකට ගිහිල්ලා ස්පෙෂල් ඩිග්‍රී එකක් තමයි කරන්නේ. අවුරුදු 4 උපාධියක් කරන්නේ. මොකද මට අවුරුදු 4 උපාධියක් කරගත්තොත් මට ඇමරිකාවට යන්න පුළුවන්. ගිහිල්ලා ඒ වැඩිදුර අධ්‍යාපනය ලබන්න පුළුවන්. NASA එකට ජොයින් වෙන්න පුළුවන්. අන්න එහෙම අදහස් තියෙන ළමයි ඉන්නවා. ඒගොල්ලෝ ලස්සනට ඒව දැනගෙන තමයි මේ ප්ලෑන් එක ගහලා කරන්නේ. ඉතින් ඒ වගේ ඕගොල්ලොත් මම සමරි එකක් හැටියට මේක ඉදිරිපත් කරොත් ඕගොල්ලොත් බලන්න මුලින්ම කල්පනා කරන්න අරමුණ මොකක්ද? මේක ඇත්තටම A level කරන දැන් 2020 A level තියෙනවා මම හිතන්නේ පහුවෙලා වගේ සැප්තැම්බර් නොවැම්බර් වගේ කියලා සමහරු කියනවා A level කරන කෙනෙකුට වුණත් මෙතන ඉඳන් පටන් ගන්න පුළුවන් A level එක මේක ලස්සන්ට ඒගොල්ලන්ගේ ටාගට් එකට ඕනනම් යන්න පුළුවන් අරමුණ මොකද්ද කියලා බලන්න ඒක තමයි ප්‍රධාන දේ ඊට පස්සේ තමුන් කරන්න යන විෂය මොකක්ද දැන් මම මේ කිව්වේ මේ STEM fields වලට වැඩි බරක් ඇමරිකාව දෙනවා අනිත් fields වලට වඩා හරිද සෑහෙන්න ඒ කියන්නේ අවස්ථා දෙනවා ඇමරිකාව තුළ green card එක හදාගන්න ඇමරිකාව තුළ රැකියාවක් හොයාගන්න උඟක් අවස්ථා දෙනවා මේ STEM field එකට ඉතින් තමුන් තෝරාගන්න විෂයත් ඒ අනුව වැදගත් වෙනවා ඉදිරියට ඒක ගැනත් හොයලා බලන්න හරි ඊට පස්සේ
තමුන්ට මූලික සුදුසුකම් තියෙනවද? හරි ඒ ලෙවල් කරන ළමයෙක් නම් මෙහෙම ගැටලුවක් නැහැ නේ. එයා තාම ඒ යන මාර්ගේ ඉන්නේ. නමුත් තමුන් උපාධියක් ප්‍රථම උපාධිය ගත්තු එක්කෙනෙක් නම් තමුන් බලන්න ඕනේ මම ගත්තු උපාධිය මේ ලංකාවේ ඉඳගෙන එහෙම නැත්නම් වෙන රටකට ගිහිල්ලා සල්ලි ගෙවලා හරි නොමිලේ හරි ඒ ගත්තු උපාධිය මේ ඇමරිකාවේ පිළිගන්න උපාධියක්ද කියන එක බලන්න ඕනේ. අවම වශයෙන් තමුන්ට මේ අවුරුදු 4 උපාධිය තියෙනවද? අන්න ඒක හොයලා බලන්න. මොකද අවුරුදු 4 උපාධියක් නැත්නම් ඇප්ලයි කරන්න ගියාම එතන කේස් වෙනවා. ඒ නිසා මේ ටික මේ මූලික සුදුසුකම් තිබෙනවාද කියන එක බලන්න ඕනේ. තමුන්ට හිතන්න ලංකාවේ මාස්ටර් එකක් තියෙනවනේ. ඒ කියන්නේ තමුන්ට BSc එකක් තියෙනවා, ලංකාවේ මාස්ටර් එකකුත් තියෙනවා. එතකොට ඉතින් ඇත්තට තමුන්ට ඇමරිකාවට ගිහිල්ලා මාස්ටර් එකක් කරන්න අවශ්‍ය නැහැ. තමුන් අවශ්‍ය නැහැ. තමුන්ට කෙලින්ම ඇමරිකාවට ගිහිල්ලා ආචාර්ය උපාධියක් කරන්න පුළුවන්. එහෙම නැත්තම් තමුන්ට ඇමරිකාවට නම් යන්න ජීවත් වෙන්න නම් යන්නේ මාස්ටර් එකකින්ම කෙලින්ම ජොබ් එකක් හදාගන්න ග්‍රීන් කාඩ් එක හදාගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් අන්න ඒකයි මේක මම මේ ඉදිරිපත් කරන්නේ ඊටාම ජෙනරල් දෙයක්. මේක බලන එක්කෙනා අනුව එයාගේ තියෙන එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක, එයාගේ এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස්, එක්ස්පීරියන්ස් අනුව මේවා ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි මට ඕගලන්ට කියන්න ඕනේ. මට මේක හුඟක් විස්තර ඇතුව කතා කරන්න ඕනේ. ඕගොල්ලන්ගේ ෆීඩ්බැක් එක අවශ්‍ය වෙනවා. ඕගොල්ලන්ට මොනවා හරි කමෙන්ට් කරන්න ඕන නම් මේ පළවෙනි කමෙන්ට් කරන්න. එතකොට ඒ අනුව මේ සීරීස් එක මට මොඩිෆයි කරන්න පුළුවන්. හරි මොකද මේක ඒ තරම් හුඟක් වැදගත් දෙයක් මේ මං ඉදිරිපත් කරන්නේ. මේක මට එකපාරට කියාගෙන ඔක්කොම දාන්න බෑ. මං ටික ටික දාන්න. එතකොට ඕගොල්ලෝ මේ ෆස්ට් එක බැලුවා. ඒකෙන් අවබෝධයක් ගත්තා. එතන ගැටලු ඇති වුණා නම් ඕගොල්ලෝ මට ෆීඩ්බැක් එක දෙන්න. කමෙන්ට් වලින් ෆීඩ්බැක් එක දෙන්න. එතකොට මට ඒ අනුව ඉතිරි ඒවා ගන්නට හදාගෙන ඕගොල්ලන්ට මේක හොඳට තේරෙන විදිහට මේ සීරීස් එක මට කරගෙන යන්න පුළුවන් වෙයි. ඊට අමතරව ඕගොල්ලෝ මතක තියාගන්න මම මේ අර ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා මේ ආයතනය මේ ඇමරිකන් සෙන්ටර් කොලම්බෝ එහෙම නැත්නම් ඇමරිකන් කෝනර් කැන්ඩි ඒ දෙකම ඉතාම සුවිශේෂී ඕගොල්ලන්ට ලොකු සේවයක් කරන්න පුළුවන් ආයතන දෙකක් නොමිලේ. මේ හුඟක් සේවාවන් නොමිලේ සපයන්නේ US Embassy කොලම්බෝ එකට අනුග්‍රහයෙන්. ඉතින් මේකෙන් ප්‍රයෝජනය ගන්න යන්න මෙතනට ගිහිල්ලා කතා කරන්නේ මිනිස්සු එක්ක අඩු ගන්න ඉංග්‍රීසි හදා ගන්න හොඳට. මොකද ඔයගොල්ලෝ දන්නා ඉංග්‍රීසි හොඳට වැදගත් වෙනවා. මම ඒක ගැනත් මේ සීරීස් එකේ කියනවා. කතා කරන්න, විස්තර දැනගන්න, අප්ඩේට්ස් ලබා ගන්න. ඒ හරහා ඕගොල්ලෝ මේ මම ඉදිරිපත් කරන දේට සමගාමීව ඒ තුලිනුත් ඕගොල්ලෝ ඉන්ෆර්මේෂන් ලබාගෙන ඕගොල්ලන්ගේ ඉලක්කය කරා යන්න. මට මේ මං ඇමරිකාවේ ජීවත් වෙන්නේ. ඉතින් මට මෙහි ඉඳන් ඕගලන්ට හෙල්ප් එකක් කරන්න පුළුවන් නම් මම ඒක මට පුළුවන් උපරිමයෙන් මං කරනවා. මොකද අපි ජීවත් වෙලා ඉන්න කාලය තුර අපි අනිත් අයට අපේ දැනුමෙන් මොකක් හරි උදව්වක් කරන්න ඕන. එතකොට මම හිතනවා ඒක මිනිස්සෙක් හැටියට අපි කරන්න ඕනේ දෙයක්. එතකොට ඇත්තට මේ දැන් මේ විද්‍යුත් මාධ්‍ය මේ සෝෂල් මීඩියා හරහා එහෙම දේවල් ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රධාන දෙයක් මම මේ channel එක තුලින් මේ වගේ දේවල් ඉදිරිපත් කරන්නේ. ලංකාවේ ඉන්න තරුණ අයට සල්ලි තිබ්බත් සල්ලි නැතත් දුප්පත්ද පෝසත්ද ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. තමුන්ට හැකියාව තියෙනවා නම් තමුන්ට මේ වගේ රටකට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන්. එහෙම උදාහරණ ඕන තරම් මේ රටේ හොයාගන්න තියෙනවා. ඉතින් එහෙනම් අදට මේ ෆස්ට් පාර්ට් එක මෙතනින් අවසන් කරන්නම්. ඊළඟ පාර්ට් එකේදී ඕගලන්ගේ දාන කමෙන්ට්ස් අනුවත් මම ඒක බලන්න. නමුත් ඊළඟ පාර්ට් එකේදී මම කියන්නේ ඕගොල්ලන්ගේ කියන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක් තෝරගන්නේ කියන එක. හරි අපි දැන් ඇමරිකාවේ විශ්වවිද්‍යාල මම කියවනේ ලංකාවේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර පිළිගත් ආයතනයක් කියලා. ඒ වගේම ඔයගොල්ලෝ ඇමරිකාවට ආවම තේරෙයි ඇමරිකාවේ තියෙනවා මේ පිළිගත් නොගත්තු හොර උපාධි ආයතන වගේව තියෙනවා. ඒතකොට ඇමරිකාවෙත් තමුන් හොඳ ආයතනයක් තෝරගන්න ඕනේ. ඒතකොට ඒක කරන්නේ කොහොමද කියන එක මම ඊළඟ පාර්ට් එකේදී ඕගලන්ට කියන්නම්.
එහෙනම් මම මෙතනින් නවත්තන්නම්. ඕගලන්ට මොනවා හරි කමෙන්ට්ස් තියෙනවා නම් දාන්න. මේක ඕගලන්ට වැදගත් වුණා කියලා හිතුණා නම් ලයික් එකක් දාන්න. මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. මම ඉදිරියටත් මේ වගේ දේවල් දාන්න බලාපොරොත්තු වෙනවා. මේ channel එකේ ප්‍රධාන දේ සිංහල කතා කරන ලංකාවේ අයට ලෝකෙ කොහේ හිටියත් ඒගොල්ලන්ට මේ ඇමරිකාවට ඇවිල්ලා ජීවත් වෙන්න තියෙන අවස්ථා කියලා දෙන එක එකක්. ඊට අමතරව මම මේ ක්‍රිප්ටෝකරන්සි කියලා දෙයක්ත් කරනවා. ඒක තුලිනුත් ඕගලන්ට ආයෝජනයේ ඒ ක්‍රිප්ටෝකරන්සි වල ආයෝජනයේ ඒවා ලබා ගන්න හැටි ඒ පිළිබඳත් ඕගලන්ට දැනුමක් දෙන්න තමයි මම මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් මම ඕගලගෙන් දැන්ට සමුගන්නවා. ඕගලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඉතා ඉක්මනින් මේ සෙකන්ඩ් පාර්ට් එකත් මේ සීරීස් එකේ දානවා අනිවාර්යෙන්. එහෙනම් සුබ දවසක් ඕගලන්ට ජය වේවා.